අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඇත්තටම මම මේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දෙනෙකුට කටුවනෝද වගාව ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් මට එන දුරකථන නැවතුම් සහ Facebook එකේ මේ යන ආගියුමන්ට් එක මම දන්නවා දැන් මේ ගොඩක් දෙනෙකුට තියෙන ලොකු ගැටලු ටිකක්. කොහොමද රංජන් හංචාපොළ කියන්නේ කටුවනෝදා අක්කර පහකින් ලක්ෂ 50ක ආදායමක් ගන්න පුළුවන් කියන්නේ. කොහොමද වියදම ලක්ෂ 30ක් යනවා කියලා කියන්නේ ඒක ලොකු ආගියුමන්ට් ටිකක් දැන් මම මේ දැක පහුගිය දවස් ටිකේ Facebook කරා තා YouTube එකේ යනවා. ඇත්තට මම මේ පැහැදිලි කරන්න උනේ වාණිජ කටුවනෝද වගාව හඳුන්වා දීමේ පුද්ගලයෙක් විදියට සහ මම කරන පුද්ගලයෙක් විදියට මම දන්නවා මේකේ අර ඇක්චුවල් සිනාරියෝ. ඒ කියන්නේ ප්‍රායෝගිකව මොකද වෙලා තියෙන්නේ කියන එක මම දන්නවා. මම ඇත්තටම කටුවනෝද වගාව සම්බන්ධව මම මේ පොත්වල ගිහිල්ලා ඉගෙන ගත්තේ නෑ. මම ප්‍රායෝගික කරපු ගොවියෝ හම්බුණා. ඊට පස්සේ ඒ සම්බන්ධව කරන කට්ටිය හම්බුණා. ඊට අමතරව තමයි මම රිසර්ච් කරන්න ගත්තේ මේක කොහොමද ලෝකේ කරන්නේ කියලා. ඉතින් ඒ අනුව මම කරලා දැන් මම කරගෙන යනවා ප්‍රායෝගික කරගෙන යනවා. ඉතින් මම ඒකේ මම දන්න දැනුම තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. සහ ඔයාලත් එක්ක මම මේ ගමනක් යන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඇත්තටම මම කැමතියි මම මේ වීඩියෝ එක දාන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මේකෙන් මම මොනවද මේ කියන්නේ? මම ඇයි මේ අක්කර පහක් බවන්නේ? එහෙම නැත්නම් මේක වයබල් නෑ. ඇයි වයබල් නැත්තේ? එතකොට මේකට ලක්ෂ 30ක් වගේ වියදමක් යනවා අක්කර පහක් මේන්ටේන් කරන්න අවුරුදු 3ක් යනකම්. එතකොට ඒක කොහොමද වෙන්නේ? සහ මම කොහොමද අක්කර පහකින් ලක්ෂ 50ක ආදායමක් ගන්න පුළුවන් කියන්නේ? එතකොට මම දන්නවා ඔයාලා සියලු දෙනා හොඳ බුද්ධිමත් සහ ඒ සම්බන්ධව දැනුමක් තියෙන පුද්ගලයෙක්. සමහර දෙයක් පුද්ගලයෙක් යමක් කියපුවම ඒක විශ්ලේෂණය කරන්න පුළුවන් ජනතාවක් ශ්‍රී ලංකාවේ ඉන්නේ. සහ ගොවියෝ වුණොත් එහෙමයි. ඒ කට්ටියට මොන හරි දෙයක් කියපුවම ඒක ඒ කියන ප්‍රමාණයෙන් විශ්වාස කරන්න එපා. ඒක විශ්ලේෂණය කරන්න. මම මොන හරි දෙයක් කියනවනම් ඒක මම මොකද්ද කියන්නේ? ඒක ඇයි ආ එහෙම කියන්නේ? ඒක කොහොමද වෙන්නේ කියලා ඔයාලා පොඩක් ගණිතය කරලා බලන්න. මම මේ කියන දේවල් ඔයාලගේ මම එක වැරදි නම් මටත් ඉගෙන ගන්න. ඔයාලා මගේ මේකෙන් කමෙන්ට් එකක් විතරක් නැත්නම් කෝල් කරලා කියන්න මම ඔයා කියපු දේ වැරදි. මේක මේ වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැතුව මමත් දන්නේ දෙයක් ඔයාලා ඉගෙන ගන්න පුළුවන්. මම මේ කියන්නේ මේක මේ මම ප්‍රායෝගිකව කරලා මම මේ දැනට කරන විදිහක්. හරි අපි උදාහරණයක් විදිහට පටන් ගමු. දැන් එතකොට මේ වීඩියෝ එකෙන් පස්සේ මම දන්නවා ඔයාලට අනිවාර්යයෙන්ම කටුවනෝද වගාවක් කොමර්ෂලි කරනවා නම් තියෙන ගැටලු මොනවද? ඒකේ යන වියදම මොකද්ද? ආදායම කොහොමද? ඒක බයිබැක් කරනවා නම් බයිබැක් කරන පුද්ගලයා කවුද? ඒ පුද්ගලයාට මේක ගැනීමේ ශක්තියක් තියෙනවද? එයා මොනවද කරන්න යන සියලු විස්තර ඔයාලට මේකෙන් ගන්න පුළුවන් කෙනෙක්. රයිට්. අපි පළවෙනි පටන් ගමු මේකට යන වියදම සම්බන්ධව. රයිට්. මම හැම වෙලේම ඔයාලට කියන්නේ අක්කර පහක් කරන්න කියලා කියන්නේ මේක වයබල් නෑ අක්කරයක් කරොත්. ඒ මොකද මගේ ෆැක්ටරි තියෙන්නේ ඇම්බිලිපිටියේ. එතකොට ඔයාලා වවනවා නම් අනුරාධපුරයේ කුරුණෑගල අක්කරයක් වවනවා නම් ඕකේ අස්සන්න ගන්න ඔයාලට ගෙනත් දීලා මට තේරුමකුත් නැහැ. මම ඇවිල්ලා ඔයාලගෙන් ඕක කරගන්න තේරුමකුත් නැහැ. ඒ වගේම ඕක මේන්ටේන් කරන්න ඔය අක්කරයක් වවුවත් අක්කර පහක් වවුවත් අනිවාර්යෙන් එක පුද්ගලයෙක් දාන්න ඕනේ. ඒ පුද්ගලයෙක් මේකට දාන යන කොස්ට් එක අක්කරයක් මේන්ටේන් කරන්න සහ අක්කර පහක් කරන එක වෙනසක්. ඒකෙන්ද තමයි මම හැමිලිම කියන්නේ අක්කර පහක් කරන්න කියන එක. එතකොට ඒකට මම හිතනවා ඔයාලට පැහැදිලි ඇයි අක්කර පහක් කරන්න කියන එක. ඒක එකම හේතුව තමයි හාවස්ට් එක ට්‍රාන්ස්පෝර්ට් කරන්න යන ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක. මොකද ඒක එකපාර කවදාවත් අඹ කඩනවා වගේ වැඩෙන්නේ නැහැ. අනිත් එක අනුදා කැඩලා පැහිච්ච ගෙඩියක් කැඩුනොත් දවස් දෙක තුනක් ඇතුළත ඉදෙනවා. ඒතකොට ඒක ඉදෙන්න කලින් අනිවාර්යයෙන්ම ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඕනේ. ඒක එකතු කරලා ඔයාලා අක්කරයක අනෝදා කිලෝ 100ක් ට්‍රාන්ස්පෝර්ට් කරනවා නම් උඩවල ඇඹිලි පිටියට ඔයාලට වයබල් නැහැනේ. පැහැදිලිද? මම රුපියල් 100ක් ගෙවනවා නම් රුපියල් 100 වැඩි කිරීම 100 කියන්නේ රුපියල් 10000 ඒවා ට්‍රාන්ස්පෝර්ට් එක රුපියල් 4000ක් යයි. ඉතින් ඒකින්ද තමයි මම කියන්නේ අක්කර පහක්වත් කරන්න. ඒක එකයි. රයිට්. මම පැහැදිලි කරන්නම් කොහොමද මේ කරන්නේ වියදම් ටික කියලා. අපි අක්කරයකට ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම අපි පැල 200ක් ආසන්න වශයෙන් පැල 200ක් බෙයා ලෑන්ඩ් එක කරන බෙයා ලෑන්ඩ් හිස් ඉඩමක අනිවාර්යෙන් පැල 200ක ප්‍රමාණයක් අපිට කරන්න පුළුවන් අක්කරයක. ඒක කරන්නේ පරතරේ අඩි 10, ඒ කියන්නේ පැල 4 අඩි 10, පේලිය 4 අඩි 12 වලට කරන්න පුළුවන්. සහ තව එකක් ඔයාලට ඒක මේන්ටේන් කරගන්න අමාරු වගේ ටිකක් අපහසු වගේ තේරෙනවා. පැල 4 අඩි 12යි, පේලිය 4 අඩි 15 පරතරයට යන්නත් පුළුවන්. ඒතකොට වලක් සාමාන්‍ය අඩි 2 ගැඹුරු අඩි 2 වලක් කපන්න ඕනේ. ඒතකොට ඕකට කොම්පෝස්ට් පොර කිලෝ 7-8ක්, ඊට පස්සේ ගොම පොහොර, කුකුල් පොහොර හෝ එළු පොහොර පුළුවන් නම් මික්ස් කරන්න. එළු පොහොර කුකුල් පොහොර දානවා නම් බේලි කිලෝවක් වගේ දාන්න. ඊට වඩා දාන්න එපා. ගොම් පොහොර නම් ප්‍රශ්නයක් නැහැ. මතු පස් දාලා කලවම් කරන්න. ඒකම අපි ඔකට රසායනික පොහොර ටිකක් මික්ස් කරන්න. මම ඒක ප්‍රශ්නයක් නැහැ. මම ඕගනික් තමයි අනිවාර්යෙන් වවන්න කියන්නේ. නමුත් මම රසායනික පොහොර දාන්න කියන්නේ මේක අවුරුදු 3ක් යනකම් අපි අස්සන්න ගන්න. ඒතර කොහොමද ඔක නොමලයිස් වෙනවා. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. රසායනික පොහොර දානවා නම් යූරියා ග්‍රෑම් 150යි, TSP ග්‍රෑම් 175යි, MOP ග්‍රෑම් 130ක්. ඔය ටික කොහොම එකට අරගෙන මික්ස් කරලා මතු පිටිපස්සත් එක්ක මික්ස් කරලා වල වහන්න. අර අඩි දෙකේ කපු වල වහන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වල ටික වහලා වල 200 මත්තරයක් ගත්තොත් වල 200 වහලා ඔයාලා සති 3ක් විතර ගියාට පස්සේ තමයි පැල හිටවන්න ඕනේ. ඒතකොට පැල හිටවද්දි පැලයක් අනිවාර්යයෙන්ම අඩි 2කට වඩා උස පැලයක් ගන්න. පැල ගෙනාවට පස්සේ සාමාන්‍යයෙන් අතින් වල හැරුවා අර
පැලේ තියෙන කොළේ අයින් කරලා ඕන කෙනෙක් දාන්න පැලේ හිටව ගන්න පුළුවන්. පැලේ හිටවගෙන අනිවාර්යයෙන්ම පැලේට අපි සපෝටර්ස් ටික ගහන්න. ඒ කියන්නේ ලීයක් ගාලා පොඩ්ඩක් පොඩි මේකක් දාන්න නැත්නම් හුලගත් එක පොඩ්ඩක් ඔක ඩැමේජ් වෙන්න පුළුවන්. දාලා අනිවාර්යයෙන්ම දවසට වතුර ලීටර් 8ක් 10ක් අතර ප්‍රමාණයක් වලකට පැලේකට වැටෙන ප්‍රමාණය විදිහට එක්ක ඩිප්ලිකේෂන් සිස්ටම් එකක් එහෙම නැත්නම් අපි මැනුවල් වතුර දාන්න ක්‍රමයක් හදාගන්න ඕනේ. මොකද මේක අවුරුද්දක් වගේ යනකම් කරගන්න වෙනවා. වැස්ස වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. වැස්ස නැත්නම් ওই වැඩේ කරගෙන යන්න වෙනවා. එහෙම නැත්නම් පැල ටික ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි පැල හිටවන ආකාරය. සහ මේන්ටේන් කරන්න අනිවාර්යයෙන්ම මාස 6න් 6ට වගේ මේක කප්පාදු කරන්න ඕනේ. පළවෙනි කප්පාදු පටන් ගන්න ඕනේ සෙන්ටිමීටර් 80ක් ආවට පස්සේ. ඊට පස්සේ ඊළඟ කප්පාදු කරන්න ඕනේ මාස 6යි. එතකොට අවුරුදු 3ක් යනකම් අනිවාර්යෙන් කප්පාදු ටික කරලා මේක අපි අඩි 8 10 මට්ටම අනිවාර්යෙන් ගහ හදාගන්න ඕනේ. මොකද ඒක හදාගන්න කියලා කියන්නේ එහෙම නැත්නම් අපිට මේක පරාගණය කරන්න බෑ. හරි. එතකොට පරාගණය කරන්නේ ඇයි? දැන් ඔයාලට පැහැදිලි මම මේ කියපු එකද අනිවාර්යෙන් කප්පාදු කරන්න කප්පාදු කරලා මේක අනෝදා ගෙඩිය දෙන්නේ අතුවල. ඉතින් අතු වැඩි පොර අපිට ගන්න ඕනේ සහ මේක පුළුවන් තරම් අඩි 8 10 අතර පරතරයක ගහ තියා ගන්න ඕනේ. තියාගෙන ඉීමේ බලාපොරොත්තු වෙන්නේ මේක පරාගණය කරන්න. පරාගණය ලේසි කරන්න. ඒතකොට පරාගණය කරන්නේ මේක ඇත්තටම අනෝදා මීමැස්සකින් පරාගණය වෙන්නේ නැහැ. මොකද මීමැස්සට මේක රින් ගන්නත් බෑ. මීමැස්ස මේකට ඉන්නෙත් නැහැ. මල ප්‍රශ්නයක්. ඒක පරාගණය කරන හැටි සම්පූර්ණ වීඩියෝවක් ඔයාලට පේනා වගේ group මේකේ මන YouTube එකේ ඔයාලට මේක පරාගණය කරන විදිහේ වීඩියෝයක් තියෙන එක වෙනම බලන්න පුළුවන්. ඒතකොට මේක අතින් පරාගණය කළ යුතුමයි. එහෙම කරොත් තමයි අපිට මේකෙන් කිලෝ 2 3 ගෙඩියක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඇත්තටම ගන්න බෑ. නිකන් පරාගණය වුණොත් එම් කුඹියකින් පරාගණය වෙනවා. පරාගණය වුණොත් එම් හරියට මල් පරාගණය වෙන්නේ. ඒ පරාගණය වුණත් නැත්නම් ඇකිල්ලා තියෙනවා. ඇකිල්ල තැන් වලට ඊට පස්සේ පිටිපකුණ ගහනවා. ලොකු කතන්දර ගොඩයි. ඒතකොට ඕක මට ග්‍රෑම් 500 700 ගෙඩියක් ගෙනවොත් එහෙම මට ෆැක්ටරියට මට ඕකට ඔයාලට රුපියල් 100ක් කිලෝ රුපියල් 100ක් කියන මිල දෙන්න දෙයක් නැහැ. මොකද ඒකට ලොකු කොස්ට් එකක් යනවා මට මන සුද්ධ කරලා මන පොතු වයින් කරලා ගන්න. ඉතින් ඒකින්ද තමයි මම හරියටම කියන්නේ මේක මේන්ටේන් කියන එක අත්‍යවශ්‍යයි. කප්පාදු අත්‍යවශ්‍යයි, පරාගණය අත්‍යවශ්‍යයි. ඒ මොනොත් ඔයාලට හොඳ පළදාවක් ගන්න පුළුවන්. ඒ වගේම මට හොඳ ආදායමක් ගන්න පුළුවන් ගෙඩි වලින්. ඒ කියන්නේ මට ලේබර් කොස්ට් එක අඩු කරන්න පුළුවන්. රයිට්. එතකොට අපි වියදම ගත්තොත් එහෙම අපි මේක ක්‍රම දෙකක් තියෙනවා. අපි කියන්නේ කැප් ආයතනයෙන් කරනවා සම්පූර්ණ පැලටි ගෙනල්ලා වලවල් ටික අපලා මූලික පොහොර ටික දාලා පැල හිටවලා දෙනවා. හිටවලා දීලා මාස 6න් 6ට කප්පාදු ටික කරලා දෙනවා. ඊට අමතරව ඔයාලට ඇවිල්ලා පරාගණය සම්බන්ධ උපදෙස් ටික ඊට පස්සේ මොනවා ලෙඩක් මොනවා හරි තියෙනවා ඒවට සම්බන්ධ උපදෙස් ටික ඒ ටික ඔක්කොම දෙනවා. ඒතර මේ ටිකටම අපි අවුරුදු 3ක් යනකම් ලක්ෂ 2ක ආදායම වියදමක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඒක කරන කොස්ට් එක ලක්ෂ 2ක් අපි බලාපොරොත්තු වෙනවා අක්කරයකට. එතකොට ඒකට ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ පැලටිය ගේන්න, පැලටික අවශ්‍ය විදිහට බලවල කපලා පැලටික හිටවන්න, ඊට අමතරව ඒ මූලික පොහොර ටික දාන්න. ඊට පස්සේ කප්පාදු කරන එක අපේ එක්කෙනෙක් ඇවිල්ලා කප්පාදු කරනවා. පරාගණය කරන්නේ ඔයාලගේ ඉන්න වත් ඉන්න එක්කෙනාව අපි ට්‍රේන් කරනවා මේක පරාගණය කරන්න කොහොමද කියලා. ඒතකොට ඔක්කොම අපි ලක්ෂ 2ක් අක්කරේට ගන්නවා. ඒ ගන්න ඒ සියලු දේවල්. ඒතකොට අපි සම්පූර්ණ වක්කීම තියෙනවා අපි මේකේ අපි දන්නවා අපි අවුරුදු 3ක් ඇතුළත ඔයාලගෙන් ගහකින් අපි අර කියන කිලෝ 50ක් මම ඒක ඉස්සරහට කියන්නම් කොහොමද කිලෝ 50ක් එන්නේ. කිලෝ 50ක ආදායම. ඒ කියන්නේ රුපියල් 5000ක වගේ ගහකින් ගන්න පුළුවන් ආදායම කොහොමද ගන්න කියන එකට අපි වක්කීනවා. අපි ඒක සම්බන්ධව ඔයාලට පෙන්නනවා මෙච්චර ආදායම මෙච්චර කිලෝ ගාණක් ගහකින් ගන්න පුළුවන් කියන එක අපි ඒක පෙන්නලා දෙනවා. ඒකට අපි වක්කීම. එහෙම නැත්නම් ඔප්ෂන් 2 ඔයාලට කරන්න පුළුවන්. ඔයාලා පැලටි ගන්න පුළුවන්. බලන්න පැල හොයාගන්න බැන්න මම පැල හොයාගන්න සම්බන්ධතාවයක් තියලා දෙන්න. ඔයාලා පැලටි ගන්න පුළුවන්. අර මං කිව්ව විදිහට පැලටි හිතව ගන්න පුළුවන්. ඔයාලා කප්පාදුව අපි කරලා දෙනවා නම් අපි ඇවිල්ලා කරලා දෙන්න පුළුවන්. ඒකට අපි අයිතිවීමක් කරනවා. එහෙම නැත්නම් ඔයාලට උනතර ලංකාවේ ඉන්නවා කොස් තාක්ෂණ නිලධාරීන් එයාට කියලා පැල ඒ අවශ්‍ය විදිහට කප්පාදු කරගන්න පුළුවන්. පරාගණය කරන හැටි ඕන එකකින් අහලා නැත්නම් මගේ වීඩියෝ එක තියෙන බලලා පරාගණය කරන්න පුළුවන්. ඊට පස්සේ මට ෆැක්ටරියට ගෙනත් දෙනවා නම් කිලෝ 2කට වඩා වැඩි ගෙඩි, ඒ කියන්නේ කිලෝ අඩුම කිලෝවට වඩා වැඩි ගෙඩි ගෙනනවා නම් මම රුපියල් 100ක මිලක් දීලා මම ගන්නවා. ඔප්ෂන් දෙකම ඔයාලා කැමති විදිහට කරන්න පුළුවන්. එතකොට මේක වියදම කතා කරොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාලා ඉඩම අපි කියන්නේ පැටි නගුලෙන් කපන්න. ඊට පස්සේ කූරු ගහලා ලෙවල් කරන්න. ඒක කරන්න කියන්නේ මොකද ඔයාලා අමතර මොකක් හරි භෝගයක් ඒ කියන්නේ අපි කියන ඉන්ටර්කොප් එකක් කරන්න යනවා නම් අනිවාර්යෙන් පස්සේ පැල හිටුවට පස්සේ ඔය වැඩේ කරන්න බෑ. ඒකෙන්ද මුලින්ම පැටියෙන් කපලා කූරු ගහලා කරගන්න. වලවල් ටික කපාගෙන ඒ ටික කරගන්න. එතකොට ඒ ටිකට යන කොස්ට් එක තියෙනවා. ඊට පස්සේ පැල ටිකට යන කොස්ට් එක තියෙනවා. පැල හිටවන්න යන කොස්ට් එක තියෙනවා. ඒ පොහොර ටික ඔක්කොම කොහොම කරත් ඔයාලට අනිවාර්යයෙන්ම ලක්ෂ 6කට ආසන්න මුදලක් යහ මුදලක්. ඒ කියන්නේ ලක්ෂ 8ක් වගේ මුදලක් ওই ටිකට යනවමයි මන ඔය වැඩේ කරගන්න. ඒ කියන්නේ අක්කර 5ට. අක්කරයකට අඩුම තරම් ලක්ෂ 1කමාරක් වගේ වියදමක් යනවා. ඔයාලට ඔය මම කියපු බිම් පෙරලා ඔය ටික කරගෙන ඊට පස්සේ වලවල් ටික කපාන පොහොර ටික ගෙනල්ලා පැල ටික ගෙනල්ලා පැල හිටවන්න. එතකොට අපි ගත්තොත් එහෙම අක්කරයකට එතකොට ලක්ෂ 1කමාරයක් ගත්තොත් එහෙම අක්කර 5ක් ගත්තොත් එහෙම ලක්ෂ 7කමාරක් වගේ කොස්ට් එකක් ඔයාලට ඕකට එනවා. ඊට පස්සේ අපි ඒ කියන්නේ මූලික වියදම ලක්ෂ ඔයාලා හදාගන්න ලක්ෂ 5ක් කරන්න ලක්ෂ 7කමාරක් වගේ ආදායම වියදමක් ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලා කරත් යනවා. අපි කරොත් එහෙම ලක්ෂ 10ක් වගේ වියදමක් යනවා. ඔයාලට අක්කරේ ලක්ෂ 2ක් වගේ බලාපොරොත්තු වෙනවා. ඒතකොට ලක්ෂ 10ක වගේ වියදමක් ඔයාලට යනවා. මොනවා
අක්කර 5ක් කරන්න. හැබැයි අක්කර ලක්ෂ දෙකම අපි ඉල්ලන්නේ එකපාර කවදාවත් මොන අක්කරයකින් අපි කියන්නේ ඒකෙන් 100%ක් විතර වගේ තමයි අපිට මූලික ගන්න. ඒ ටික අපි විසිට් කරන විදිහට අපි කප්පාදෝ විසිට් කරන විදිහට තමයි අපිට ගවන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අපිට නෙගෝෂিয়েට් කරන්න පුළුවන්. නමුත් අර වියදම යනවා. එතකොට ඔයාලා පොඩ්ඩක් ගණන් හදා ගන්න ලක්ෂ 7මාරක් වලට මූලික වියදම යනවා. පැල ටික බලවල් ටික හදලා බිම් සකස් කරලා වතුර ලයින් ටික හදලා පොහොර ටික දාලා ඔය ටික කරලා පැල හිටව ගන්න. ඊට පස්සේ ඔයාලට මේන්ටේන් කරන්න අනිවාර්යයෙන්ම ඔයා හිටියත් ඔයා නැත්තම් ඔයාගේ වෙන කෙනෙක් නැවතුවත් රුපියල් 50000ක වියදමක් සැලරියක්වත් ගෙවන්න වෙනවා මාසෙට එක්කෙනෙකුට. ඒ කියන්නේ යාගේ සැලරිය රුපියල් 40000යි කෑම බීමකට තව කීයක් හරි දුන්නොත් අනිවාර්යයෙන්ම රුපියල් 10000ක් දුන්නොත් රුපියල් 50000ක වියදමක් යනවා. ඔයා හිටියත් ඔයාට පඩියක් ගන්න බෑ. එතකොට 50000 වැඩි කිරීම මාස 12 කියන්නේ ලක්ෂ 6යි. ලක්ෂ 6 වැඩි කිරීම අවුරුදු 3ක් කියන්නේ ලක්ෂ 18යි. එතකොට එතන ලක්ෂ 18යි අතන මම කිව්වේ විදිහට ලක්ෂ 7මාරයි. එතකොට ගණන් හදලා බලද්දී ලක්ෂ 6යි ගත්තොත් එහෙම 18යි 18යි 24යි ලක්ෂ 25මාරක් යනවා. ওই වියදම. ඒ කියන්නේ මේන්ටේන් කොස්ට් එක, ලේබර් කොස්ට් එකයි පැල හිටවන්න. ඊට අමතරව ඔයාලට අනිවාර්යෙන් මාසෙට තව රුපියල් 10-15000ක් යනවා වතුර වලට. ඒ කියන්නේ වතුර දාන වැඩ වලට. ඊට පස්සේ මේක මාස 4න් 4ට පොහොර දාන්න ඕනේ. පොඩි පොහොර ප්‍රමාණයක් කරන ওই ටිකට සහ මොන හරි ඩිසල්ස් එකක් આવත්. ඒ කියන්නේ බෙහෙත් මොන හරි ගහ ගන්න උනොත් එහෙම පොඩි කඳ විදින පණුවෙක් කියනවා. ඒකට බෙහෙත් ගහ ගන්නොත් එහෙම මේ යන කොස්ට් එකත් එක තව ලක්ෂ රුපියල් 15000ක් මාසෙට තිබ්බොත් එහෙම 15000 වැඩි කිරීම නැත්නම් 175ක් විතරයි අවුරුද්දකට. ඒක අවුරුදු 3ක් කියලා කියන්නේ එතන තව ලක්ෂ 3යි ලක්ෂ 4ක විතර වියදමක් යනවා. ඒතර ඔය ඔක්කොම එකතු කරලා බැලුවොත් එම ගණන් හදලා බලන්න මූලික වෙනවා පැල ටික සහ හිටවන්න අක්කර 5කට ලක්ෂ 7මාරක්. ලේබර් කොස්ට් එක සහ මේන්ටේන් කොස්ට් එක ගත්තොත් එතන එයාගේ සැලරි යනවා ලක්ෂ 18ක්. එතකොට ලක්ෂ 7මාරයි ලක්ෂ 18යි කියන්නේ එතන අපිට යනවා ලක්ෂ 25මාරක්. ඊට පස්සේ පොහොර වලට සහ වතුර දාන ඒවට තව වියදම් ගත්තොත් එතන තව ලක්ෂ 4ක් විතර එතන 425ක් විතර ගත්තොත් ලක්ෂ 30ක් 31ක් වගේ වියදමක් යනවා අනිවාර්යෙන්ම ඔයාලට. ඒ වගේම ආදායම් ගත්තොත් එහෙම අනිවාර්යෙන්ම මම කියන විදිහට මේ විදිහට අපි දීලා තියෙන උපදෙස් අනුව ඔයාලා කරනවා නම් ඔයාලට අක්කරයකින් ලක්ෂ 8ක් 10ක් ආදායමක් ගන්න පුළුවන්. ඒක ගන්න මෙහෙමයි. ඔයාලා හරියට අපි හිතමු කටුවනෝදා ගහකින් මල් පටන් ගන්නවා මල් සහ ගෙඩි ගත්තොත් නිකන් සුභාවික හැදුවොත් එම ගෙඩි 40 100ක් වගේ නිකන් සුභාවික ගෙඩි හැදෙනවා. නමුත් ඒවා ඇත්තටම ලොකු ගෙඩි නෙවෙයි පොඩි චූටි ගෙඩි හැදෙන්නේ. නමුත් අපි කියන්නේ හැම ගෙඩි මලක්ම පරාගණය කරන්න එපා. ඔයා තෝරාගත් මල් 30ක් ගන්න. මල් 30 පරාගණය කරන්න. පරාගණය කරලා ඒවා ටැග් කරනවා අපි දිනත් එක්කම. සාමාන්‍ය මල පරාගණය කරලා ගෙඩියක් ඇදලා ගෙඩියක් කඩන්න දවස් 90ක් 100ක් අතර ප්‍රමාණයක් යනවා. ඒතර අපි දන්නවා හරියටම අද මල පරාගණය කරොත් මේක කඩන්න පුළුවන් දවස මොකද්ද කියලා. ඒක සිස්ටම් කරන්න පුළුවන්. එතකොට ඒකට අපි කවරයක් ඕන කවරයක් දාලා සතුන්ගෙන් බේර ගන්න පුළුවන්. ඉතින් හරියට මල් 30ක් ඔයා හරියට පරාගණය කරොත් අනිවාර්යයෙන්ම එක ගෙඩියකින් කිලෝ 2කට වඩා ගන්න පුළුවන්. ඒතර කිලෝ 2ක් කියන්නේ මල් 30යි කිලෝ 60යි. ඉතින් මම කියන්නේ කිලෝ 60න් කිලෝ 10ක් අයින් කරන්න. එතකොට කිලෝ 50ක් මල් 30ක් පරාගණය කරොත් අපිට කිලෝ 60ක් ගන්න පුළුවන්. කිලෝ 60ක් එක ගහකින්. එතකොට එකකින් මම ඔයාලට රුපියල් 100ක මිලක් ගෙවනවා. එතකොට 100 වැඩි කිරීම 60 කියන්නේ රුපියල් 6000ක්. අපි රුපියල් 10000න් රුපියල් 1000ක් අයින් කරන්න වේස්ටේජ් යන බණන් කියලා. එතකොට රුපියල් 5000ක් එක ගහකින් තියෙනවා. එතකොට අක්කරයකට ගස් 200ක් පුළුවන්. 5000 වැඩි කිරීම 200 කියන්නේ ලක්ෂ 10යි. ලක්ෂ 10ක ආදායමක්. එතකොට අක්කර 5ක් වහල් කරොත් එහෙම ලක්ෂ 10 වැඩි කිරීම 5 කියන්නේ ලක්ෂ 50ක ආදායමක් ගන්න පුළුවන්. එතකොට ලක්ෂ 50න් තව ලක්ෂ 10ක් අයින් කරන්න ඔයාලා ඩැමේජ් වෙන ඒවා ටික නෑ. එතකොට ලක්ෂ 40ක් ආදායමක් ගන්න පුළුවන් අක්කරයකින්. අක්කර 5කින් අවුරුදු 3කින් පස්සේ. එතකොට ඒක අපේ හැම අවුරුද්දකම ගන්න පුළුවන්. ඒක ඉතින් දිගටම අවුරුද්දකින් අවුරුද්දට ඔයාලා වැඩි වෙනවා මිසක් අඩු වීමක් වෙන්නේ නැහැ. ඉතින් මේක මම කියන්නේ හරියට මේක මම මේ පායෝග කරන. අපයි අර පරාගණය කරන වැඩේ, ටැග් කරන වැඩේ, කවර දාන වැඩේ අනිවාර්යයෙන්ම ඔයාලා කරන්න ඕනේ. ඉතින් ඒ යන කොස්ට් එක මම අර කිව්වේ අක්කරයකට අක්කර 5කට ලක්ෂ 30ක් වගේ යන කොස්ට් එක තියෙනවා. ඒතකොට ඊට පස්සේ ඒ වගේ අවුරුදු 3න් පස්සේ අවුරුදු 4 5 යන මේන්ටේන් කරන සාමාන්‍යයෙන් රුපියල් 10 ලක්ෂ 10ක් ලක්ෂ 15ක් අතර ඔයාට අවුරුදු අක්කර 5ක් මේන්ටේන් කරගන්න පුළුවන්. ඉතින් ලක්ෂ 15ක් යන වියදම ඔයාට ආදායම ලක්ෂ 40ක් කියන්නේ එකට එකක් ලාභයිනේ. ඉතින් මේක මම ෆවුන්ඩර් සහ මැනේජින් ඩිරෙක්ටර් විදිහට කැප්පෝගෙනික් එකේ ඉතින් මම ඔයාලට කියන්නේ මම කවුද කියලා ඔයාලා දන්නවා. ඔයාලට Facebook එකෙන්ද එතකොට නැත්නම් YouTube වලින්ද දැන්ට මිනිස්ට්‍රියත් එක්ක මම ඇග්‍රීමන්ට් සයින් කරලා තියෙනවා බයිබැක් එකකින්ම. මේ හැම දෙයක්ම මම සයින් කළා. මම දන්නද මට මගේ උවමනාව තමයි ලංකාව පුරා අක්කර 500ක් ලබන ඊළඟ අවුරුදු 3 ඇතුළත මම හදන්න ඕනේ. ඒත් මගේ තියෙන ඉල්ලුම සැපුම් හරියන්න අක්කර 500ක්වත් එන්න ඕනේ. ඉතින් ඒක තමයි මම මෙච්චර උත්සාහ කරන්නේ. දැන් කුසකාර අමාත්‍යාංශයත් එක්කයි සැප ආයතනයත් එක්කයි
ඊට පස්සේ අනිත් පුද්ගලික ආයතනත් එක්ක එකතු වෙලා දැන් මේ යන්නේ මේ ටාගට් එක කරන්න. ඒකට මම ඔයාලටත් මේ කියන්නේ ඔයාලටත් ආදායමක් ගන්න පුළුවන් වියදමක් තියෙනවා. නැතුව නෙමෙයි ඉන්වෙස්ට්මන්ට් එකක් නැතුව ඉතින් ආදායමක් ගන්න බෑ. ඉතින් ඉන්වෙස්ට්මන්ට් එක කරන්න පුළුවන් හැකියාව තියෙනවා නම් ඔයාලා මේක රට ගහන්න. එහෙම නැත්නම් ඉන්න එපා. මේක තේරුමක් නෑ. බොරුවට පැල හැදුවා කියලා ගස් හැදෙන්නේ නෑ. මේ ගස් ටික උස ගිහලා උණ ගස් වගේ උස යනවා. ඒක හරියට කෙරෙන්නේ නැත්නම් බොරුවට නිකන් ඔයාලා දන්නවනේ මොනතරම් ලංකාවේ මොනතරම් ආයතන ආව දරවාවා මේක දෙන්න අක්කරේ ඔයාලට මෙච්චර ආදායමක් මේ වෙනවා. අන්නවනේ පැහැදිලිව මොකද උනේ කියලා. ඉතින් ඒ ආයතන වගේ මමත් කැමති නෑ නිකන් බොරුවට ඔයාලා වැඩේ හරියට උපතිස් ගන්න නැතුව වැඩේ කරලා අන්තිමට මම බැනුම් අහන්නත් මගේ ආයතනයේ නම කැත කරගන්නත් මම කැමති නෑ. ඒකින්ද තමයි මේ මූලික ඔයාලට සිද්ධාන්තය කියලා දුන්නේ. ඉතින් ඔයාලා බුද්ධිමත් පුද්ගලයෝ ඉතින් ඔයාලට ඇනලයිස් කරගන්න පුළුවන් මම මේ මොකද්ද කියන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක ඇනලයිස් කරලා බලන්න. අර මම කිව්වේ මම දැන් සැප් ආයතනයත් එක්කයි කුසගම අමාත්‍යාංශයත් එක්කයි ඒතකොට තව දේශපාලන අධිකාරියත් එක්කයි එකතු වෙලා එයාලත් එක්ක ඇග්‍රීමන්ට් කරලා යන්න. ඒතකොට මම පුද්ගලික සමාගමක්. ඉතින් අපි අපේ රජයේ තියෙන නීති රීති වලට බැඳලා ඒ වැඩ කරගෙන ඉතින් මට ඕනේ නැත්නම් ඔයාලට කරන්න දැන් කැමති කට්ටිය ඉන්න දැන් දැනටම අපි මේක අක්කර දැනට අක්කර 150ක 200 රිට්වෙන්ට් දැන් අපි වගා කරලා තියෙනවා ගොවියොත් එක්ක. ඉතින් ඒකින්ද දැනට නැතුව නෙමෙයි අපි ඉන්නවා. නමුත් මට ඕනේ ඔයාලත් මේකට සම්බන්ධ කරගන්න හැකියාවක් තියෙනවා. මම කියන්නේ එකතු වෙන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවනේ මේ සම්බන්ධව මගේ දුරකථන අංක තියෙනවා. ඊට අමතරව මේක ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන් විස්තර ටික කමෙන්ට් කරන්න. පැහැදිලිව මොකද්ද විස්තර ටික බලලා එතකොට අපි මේ ගමන සාර්ථකව නැත්නම් අපි බොරුවට මේ FB එකේ බෙදා ගන්න පොඩි ආගියුමන්ට් එකේ තේරුමක් නැහැ. මේ දන්න දෙන්නේ මම මේ කියන්නේ ඔයාලට මම දන්නේ. ඒතර මේට වඩා මේ සම්බන්ධව දන්න දෙනෙක් ඉන්නවා නෑ. ඔයා කියන්නේ බොරු මේක මෙහෙම කියන පැහැදිලිව කියන්න. ඒක පැහැදිලිව කියන්නේ. ඒතර මම මේ පැහැදිලිව කිව්වම ඔයාලට ගණිත ගැටලුවක් නෑ. ඔයාලට මේ මම කියපු දේවල් ටික පොඩ පොඩ ඉලක්කම් එහෙම වුණා නම් ඔයාලට ඒක වැඩි කරලා හදලා බලන්න ගන්න පුළුවන් මම මේ මොකද්ද කිව්වේ කියලා. එතකොට හැමෝටම මම කියන්නේ ඒක කියන දේ ඒ ගොවියෝ අමාරු දාන්න නැතුව එයාට ඇත්ත පැහැදිලි කරන්න. මේක තමයි වියදම. බොරුවට නිකන් අපි පැල ගෙනල්ලා පැලයක් රුපියල් 50යි 60යි කියලා පැල ගෙනල්ලා පැලයක් නිකන් පොළවේ හිටෙවුවා කියලා ඔයාලට අවුරුදු 3කින් මේ මම කියන දේ ගන්න බෑ. ඒක ගන්න බැරි හින්දා තමයි මම කියන්නේ මේක මේන්ටේන් කරන්න ගියොත් ඔයාලට මේක ගන්න පුළුවන්. එහෙම ගත්තොත් මේක ඔයාලට වයබල්. එහෙම නැත්නම් මේක ඔයාලට වයබල් නෑ. නිකන් බොරුවට පැල ටික හිටවල බලා ඉන්න එපා. අවුරුදු 3ක් යනකම් ඒක කරන්න එපා. ඒක අපරාධේ. පැල ටිකත් අපරාධේ. ඔයාලත් අපරාධේ. ඊට පස්සේ අපිට ඔයාලා බණී රංජන් කිව්වා මෙහෙම ඉන්නවනේ අපි මේ Facebook එකේ ඉන්නේ. ඒතකොට මේ හැම එකම අපි සමාජ මාධ්‍යයත් එක්ක ඉන්නවා. ඒතකොට ඔයාලා මටත් බණී මගේ ආයතනයටත් බණී. ඉතින් ඒකින්ද මම හැම වෙලෙම කියන්නේ කරන දේ හරියට කරන්න. ඒ මොනොත් අපි ඉන්නවා. මට පස්සේ දැන් මම රුපියල් 100 ගන්නවා කියලා ඔයාලා මට ෆැක්ටරි ගහන්න පස්සේ මට මේක ගන්න බෑ කියලා කියන්න බෑ. ඉතින් රුපියල් 100 ගන්න නම් මම ගන්න ඕන ක්වොලිටි කිව්වේ ඒකයි. අනිවාර්යෙන් ගෙඩියක් හොඳට මැචුර් වෙලා තියෙනවා. ඒක පොත්තෙන් හොඳට කටු ඈත් වුණොත් තමයි මේක මැචුර් කියලා කියන්නේ. ඒක ගැට නෙමෙයි අපි ගන්න හොඳට අපි ඉදවන්න ගන්න. ඒතකොට හොඳට මැචුර් වෙලා තියෙන්න ඕනේ. පැහිලා තියෙන්න ඕනේ. ඊළඟදී කිලෝ එකට වඩා අවම කිලෝ එකට වඩා වැඩි වෙන්න ඕනේ කියලා කියන්නේ මොකද ඕක පොත් අයින් කරන්න මට ලොකු කොස්ට් එකක් යනවා ලේබර් කොස්ට් එක. පොඩි ගෙඩි ගෙනවත් මම ඒක අයින් කරන්න ඕනේ. ඒකින්ද මේක පැහැදිලි මම මේ කියන දේ පැහැදිලි කරගන්න. ඔයාලා මම හිතන බුද්ධියක් තියෙනවා පැහැදිලි කරගන්න. මම මේ කිව්වේ ඒකයි. ඒතකොට ඔයාලා ගෙනව මම ගන්න නැහැ කියන්නේ. ඔයාලා ගෙනවත් එimhe මම අනෝද මෙච්චර තියෙන පොඩි ගෙඩි පව අපි ගන්නවා. නමුත් ඒවට රුපියල් 100 ගෙන මිල දෙන්න බෑ. ඒතකොට ඒක මොකද මම ඊට වඩා වියදමක් දරන්න එපා. ඒත් මම මේ කියන්නේ පායුක ඇද්දකින්. ඉතින් ඔයාලට හරියට මේක කරනවා නම් පොඩි ගෙඩියෙන්නේ නැහැ. පොඩි ගෙඩියෙන් එහෙම ඔයාලා ලෝකල් මාකට් එකේ තියෙන ඕන තරම් ඉල්ලන කට්ටිය දෙන්න. එහෙම මම ඔයාලා කිලෝ 50ක් මට දීලා ගහකින් කිලෝ 50ක් මට දීලා තව කරනවා. ඒවත් වෙන තැනකට දෙන්න. එහෙම නැත්නම් මට ගන්න පුළුවන් මම අඩු මුදලට ගන්නම්. ඒ ප්‍රශ්නයක් නැහැ. මම මේ කිව්වේ ඔයාලගේ ආදායම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද හරියට මම මේ කියන දේ මොකද්ද කියලා පැහැදිලි කරගෙන අපිත් එක්ක එකතු වෙන්න කියලා තමයි මම ආදරෙන් කියන්නේ. සහ හරි දේ කරන්න. අපි බුද්ධිමත් පුද්ගලයෝ විදිහට පුද්ගලයෝ කියන්නේ මොනවද සහ දකින්නේ මොනවද කියන එක ඔයාලට විශ්ලේෂණය කරලා අපි මම කියන දේ මේ රංජනංචාපොල කියනවා මෙච්චර අක්කර 50කින් අක්කර 5කින් ලක්ෂ 50ක් ගන්න පුළුවන් කියලා අපිට වමන අටවනද කියලා බලන්න එපා. එයා මොකද්ද කියන්නේ ඒක කොහොමද කරන්න කියලා ඔයා ඇනලයිස් කරලා බලන්න. බලලා මේ අපි යන ගමනට එකතු වෙන්න. මොකද මම ඉදිරියේදී ඉතුරු වෙන්නේ මේ ෆුඩ් තමයි. දැන් අපි හිතාවේ නිවාස ඇඳුම් ආහාර කියන තුන අත්‍යවශ්‍ය කියලා ගත්තොත් ඇත්තටම අත්‍යවශ්‍ය දැන් වෙලා තියෙන නිවාස වැඩකුත් නැහැ ඇඳුම් වැඩකුත් නැහැ. දැන් ආහාර තමයි අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. ඔයාලට දැන් තේරෙන්නේ නැති මේ කොවිඩ් එක වෙලා තියෙන්නේ මොකද්ද කියලා. අපි මං හිතන්නේ අපි ඇඳුමක් ගත්ත කාලයක් මතක තියෙනවා කියලා. දැන් ටෙක්ස්ටයිල් වලට මොකද වෙලා තියෙන්නේ. හරි. ඒක නිවාසක් ඕනේ. අපි නිවාසක් ඕනේ. නිවාසක් නැත්නම් අපිට ඉන්න තැනක මොකක් හරි හදන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය නැහැ දැන් මේ ලායි. මේක අත්‍යවශ්‍ය තියෙන ආහාර. අපිට කන්න ඕනේ බොන්න ඕනේ. ඒකත් අනිත් එක හෙල්ති වෙන්න ඕනේ. ඉතින් මම මේ කරන හෙල්ති ෆුඩ් එකක් කරන්නේ. ඒකට මට ලොකු ඉල්ලුමක් තියෙනවා මේ සම්බන්ධව. ඉතින් මේ ඉල්ලුමට හරියන්න සැපුමක් මට දෙන්න බෑ. ඉතින් ඒක හරියට කරන්න බැලුවොත් මට අනෝදා ඉම්පෝට් කරන්න වෙනවා රටවලින්. ඒකටත් මම ඇත්තටම ඒකටත් දැන් මේ මගේ ප්ලෑන් B විදිහට මම දැන් හදලා තියෙනවා. මොකද මට හරියට මේක ආවේ නැත්නම් ඉල්ලුමට සැපීමක් දෙන්න මම අපෝසත් වෙනවා. ඒකින්ද මම දැන් රජත් එක්ක කතා කරලා ඉන්නේ. මම මෙයාලා වවලා මේක හැදෙනකම් මම ඉන්නොත් ඉම්පෝට් කරනවා නෝදා. ඉම්පෝට් කරලා මම මේ වැලියු ඇඩිෂන් කරලා යවනවා. ඉතින් ඒ ඔප්ෂන් එකත් මම
හිතලා නැතුව නෙමෙයි ඒකත් මම හිතලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියන්නේ මේක ලොකු ඉල්ලුමක් තියෙනවා මට කරගන්න පුළුවන්. ඉතින් එකතු වෙන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න එහෙම නැත්නම් මෙසේජ් එකක් දාන්න කෝල් කරන්න පුළුවන් නම් කෝල් පුළුවන් තරම් අවම කරන්න මමත් කාර්යබහුලයි. ඉතින් ඔයාලා ඕන මෙසේජ් එකක් දැම්මම රිප්ලයි කරනවා. හැබැයි මම ආපහු පැහැදිලි කරා කියන්නේ වයබල් වෙන්නේ අක්කර 5ක්. මොකද ඔයා ඇම්බ්ලිපිටිය උතර මාතර ඔය අපිට නම් මට ඇත්තටම ලොකු ගැටලුවක් නෑ. මොකද ළඟයිනේ. ඔයාලට මම කියන දේ පැහැදිලිනේ. නමුත් උතරින් එහාට කුරුණෑගල අනුරාධපුරේ පොළොන්නරුව ඔය පැත්තේ මාතර නුවර ඔය කියන දුර ඒ පැත්තට මාතර ප්‍රශ්නයක් නෑ. අතන මාතර චුට්ටක් අවුලක් නෑ. එතනින් එහාට නම් මොනවා අක්කරේ දෙකට යන්න එපා. මොකද තේරුමක් නෑ. අක්කර 5ක්වත් අවම කරන්න. ඒ වුණොත් ඔයාලටත් හොඳයි මටත් හොඳයි. අපි මේක වයබල් ප්‍රොජෙක්ට් එකක් වෙනවා. රයිට්. එහෙමනම් බොහොම ස්තුතියි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට ටෙක්ස්ට් කරන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. බොහොම ස්තුතියි සිදුවනවා.